හරි පුතේ ආයුබෝවන්. ඔන්න පුතේ අපි ටර්ම් ටෙස්ට් එක්සෑම් එක වෙනුවේ වාර විභාගය වෙනුවේ අද ලෑස්ති වෙනවා පුතේ මේ ප්‍රශ්න පත්‍ර පන්තියක් කරන්න. ඒ කියන්නේ පේපර් ක්ලාස් එකක් කරන්න. මම හිතන්නේ කරන්න ප්‍රශ්නේ පොඩි ගැටලු ටිකක් තිබුණොත් ඒ නැත්තම් මේක මම ඊට කලින් අප්ලෝඩ් කරනවා. දැන් අපි වැඩ පටන් ගමු. හරි රයිට්. මම පටන් ගන්න try කරනවා පුතේ. ඔයාලට මම පේපර් එකක් එවලා තියෙනවා. ඔබ රිලැක්ස් එකේ මේ ප්‍රශ්න ටික කරමු අපි. මම එවලා තියෙනවා පුතේ පේපර් එකක් මධ්‍යම පළාතේ 2020 අවුරුද්දේ අවසාන වාර පරීක්ෂණයේදී පේපර් එක. අපුතේ කරමු. හරි රයිට්. පටන් ගමුකෝ. ෆස්ට් උට කතා කරමු. හොඳයි රයිට්. මම දැන් try කරන්න යන්නේ පුතේ 2020 පේපර් එකනේ 2020. හොඳයි 2020 grade 10. හරි මේක ඇවිල්ලා පුතේ Central Province. හරි මධ්‍යම පළාත් පේපර් එක තමයි මේ තියෙන්නේ. හරි හරි. ඔගේ පුතේ මම කතා කරන්න try කරනවා. ඔයාලට එනවනේ පුතේ එක B කොටස කියලා එකක්. එක B කොටසේ පුතේ ඔයාලට එනවා ලකුණු 10ක ප්‍රශ්න 5ක්. 2යි 3යි 4යි 5යි. හරි ප්‍රශ්න 5ක් එනවා පුතේ. එක ප්‍රශ්නයකට ලකුණු 10 ගානේ මෙතන ටෝටල් එක හම්බ වෙනවා පුතේ ඔයාලට ලකුණු 50ක්. ලකුණු 50ක් හම්බ වෙනවා. දැන් මගේ ටාගට් එක තියෙන්නේ ඔයාලට කොහොම හරි පුතේ මේ කියන ලකුණු 50 අරන් දෙන්න. හරි හරිම ලේසි. හරිම ලේසි. හරි අපි බලමු පුතේ මේ ප්‍රශ්න 5 කරන්නේ කොහොමද කියලා. හරි? right. මම දැන් පේපර් එක වල තියෙන්නේ මම දරුවන්ට කිව්වා පේපරේ try කරන්න, පේපරේ ප්‍රශ්න කරන්න පටන් ගන්න. ඊට පස්සේ මම කෙලින්ම ඔයාලට පුතේ රෙකෝඩින් එක දැම්මෙන් පස්සේ මේ පේපර් වල උත්තර එන්නේ කොහොමද කියලා. ඒතර පුතේ ඔයාලට උත්තර ටික බලා ගන්න පුළුවන්. පැහැදිලිද? right. අපි වැඩේ පටන් ගමු. right. මම පටන් ගන්නවා පුතේ පළවෙනි ප්‍රශ්නේ මේ වැඩේ. හරි. ඒතර මම කතා කරන්නේ මධ්‍යම පළාතේ ගිය අවුරුදු 2020 හරි 10 ශ්‍රේණියේ අවසාන වාර පරීක්ෂණයට අදාළ පේපර් එක. පැහැදිලිද? right. එහෙනම් වැඩේ පටන් ගමු. මම කතා කරනවා පුතේ පළවෙනි ප්‍රශ්නය. අංක 1. උත්තරට බලා ගන්න ඈ. right. පුතේ අපිට මෙන්න මෙහෙම කියනවා. එක්තරා විදුහලක ගණිතය පෙරහුරු පරීක්ෂණයකට ඉදිරිපත් වූ සිසුන් අතරින් 3න් 2ක් ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් අයලු. ඒ කියන්නේ පුතේ මේ කතා කරන්නේ එක්තරා විද්‍යාලයක ගණිත පෙරහුරු පරීක්ෂණයකට ඉදිරිපත් වූ සිසුන් ගැන. right. පුතේ මම ඔයාලට ওই ගාන හදන්න විදිය මම කියලා දීලා තියෙනවා. හිතන්නකො පුතේ කතා කරන්නේ ඉඩමක් ගැන කියලා. කතා කරන්නේ යම්කිසි පුද්ගලයෙක්ගේ වැටුපක් ගැන කියලා හිතන්නකො. කතා කරන්නේ යම්කිසි පුද්ගලයෙක් ළඟ තියෙන මුදලක් ගැන කියලා කියන්නකො. පුතේ ඔය කතන්දරයේ ඉන්න ප්‍රමුඛයාට අපි ගන්න ඕන එකක් කියලා. ඒතර ගාන හදන්න මාරම ලේසි. ඒකෙන් අදහස් කරන්නේ පුතේ මෙතන ළමයි එක්කෙනෙක් ඉන්නවා කියලා නෙවෙයි. මෙතන සම්පූර්ණ මොකක් හරි සම්පූර්ණ එකක් තමයි මේ බෙදන්නේ. මොනවා හරි සම්පූර්ණ එකක් තමයි මේ බෙදන්නේ. හරි? ඒතර පුතේ මේකේ කතානායකයාට මම ගන්නවා එකක් කියලා. මෙතන ඉන්නේ පුතේ එක්තරා විදුහලක ගණිතයේ පෙරහුරු පරීක්ෂණයකට ඉදිරිපත් වූ සිසුන්ගේ. හරි. මම මෙහෙම ගන්නවා පුතේ. හරි? මම ගන්නවා මුළු සිසුන් ප්‍රමාණය මම ගන්නවා පුතේ එකක් කියලා. මුළු සිසුන් ප්‍රමාණය එකක්. කොටස එකක්. කොටස නම් ගොඩක් හොඳයි. හරි. මම එකක් කියලා ගන්නවා. ඕකෙන් කියන්නේ පුතේ එක්ක සිසුන් 20ක් වෙන්න පුළුවන්, එක්ක සිසුන් 30ක් වෙන්න පුළුවන්, එක්ක සිසුන් 50ක් වෙන්න පුළුවන්. මේ ටීම් එක ගැන මේ කතා කරන්නේ. මේ ටීම් එක පුතේ මෙහෙම තියලා
බෙදනවා කොටස් වලට. ඔයා 50කට වැඩියෙන් ගත්ත කට්ටිය, ඔයා 50ට අඩුවෙන් ගත්ත කට්ටිය කියලා බෙදනවා. හරි? right බලන්න. ඊට පස්සේ කියනවා පුතේ එයා කෙලින්ම කියනවා 3න් 2ක් ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් ගත්ත අයලු. 3න් 2ක් කියන්නේ පුතේ ඒ සිසුන් ටික මම හරියටම බෙදනවා පුතේ සමාන කොටස් 3කට. බෙදලා ඒකෙන් ඇත්තටම කොටස් 2ක් ලකුණු 50ට වැඩියෙන් ගත්ත අය. 50ක් හෝ 50ට වැඩියෙන් ගත්ත අය. එතකොට පුතේ මෙන්න මේකයි මෙන්න මෙයාගේ පුතේ වැදගත් කතාවක් එනවා. මම ඒක නිල් පාටින් ලියන්නම්. මම ලියනවා ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් ගත් සිසුන් සමානයි 3න් 2යි. 3කට බෙදලා පුතේ ඒකෙන් 2ක්ම ලකුණු 50ට වැඩිය ගත්තා. දැන් පළවෙනි ප්‍රශ්නේ මට එල්ල කරනවා පුතේ මේ විදිහට ලකුණු 50ට අඩුවෙන් ලබාගත් සිසුන් ගණන මුළු සිසුන් ගණනෙන් කවර භාගයක්ද? පුතේ මෙතන ඉන්න සම්පූර්ණ ප්‍රමාණය එකයි. ඒකෙන් පුතේ කෙලින්ම 3කට බෙදලා 2ක්ම ලකුණු 50ක් හෝ ඊට වැඩියෙන් ලබාගෙන තියෙනවා නම් පුතේ ඉතිරි කොටස කියලා කියන්නේ ලකුණු 50ට අඩුවෙන් ගත්ත අය. පැහැදිලිද? මොකද වැඩියෙන් 50ට වැඩියෙන් ගත්ත කට්ටිය මෙතන ඉන්නවනේ පුතේ. 50ක් හෝ 50ට වැඩියෙන් ගත්ත කට්ටිය. එහෙනම් 50ට අඩුවෙන් ගත්ත අය කියන්නේ මෙතන ඉතිරි කොටස. හරි අපි හොයමු. ඉතිරි කොටස. ඇත්තටම පුතේ ඉතිරි කොටස කියන්නේ මොකද්ද දන්නවද? ලකුණු 50ට අඩුවෙන් ගත් අය. අඩුවෙන් ගත් අය. ලකුණු 50ට අඩුවෙන් ගත් අය. සමානයි. කොහොමද ඉතිරි කොටස හොයන්නේ පුතේ? මුළු ප්‍රමාණයෙන් මෙන්න මේ 50ට වැඩි ගාන අයින් කරලා දාන්න ඕනේ. එහෙනම් මුළු ප්‍රමාණය 1යි. ඒකෙන් අඩු කරමු පුතේ 50ට වැඩියෙන් ඉන්න පිරිස කියන්නේ 3න් 2. භාග අඩු කරනකොට හරි ලේසි පුතේ එකේ. එකෙන් අඩු කරනකොට යට ඉන්නේ 3නේ. උඩ 3 වෙන්න කීයක් මදිද? එකක් මදි. උත්තරේ 3න් 1යි. හරි. එහෙනම් පුතේ 50ට අඩුවෙන් ගත්ත කට්ටිය මෙතන ඉන්නවා 3න් 1. හරි. එහෙනම් පුතේ පළවෙනි ප්‍රශ්නයට උත්තරේ මෙන්න මේක. හරි. පළවෙනි ප්‍රශ්නයට උත්තරේ. දරුවෝ මගෙන් අහයි ඇයි සර් මේව මෙහෙම ලියන්නේ කියලා. පුතේ එකවර උත්තරේ ගන්න පුළුවන්. හරි. මේ පිළිවෙල යනකොට අපිට ලේසි හරියට මේ කෙලින්ම උත්තරේ ගන්න. පැහැදිලිද? රයිට් එකයි මෙහෙම ලියුවේ. කෙටියෙන් ගන්න පුළුවන් නම් දරුවෝ කෙටියෙන් ගන්න ප්‍රශ්නයක් නැහැ. මම අර හැම කෙනෙකුටම පැහැදිලි වෙන්න ඕන නිසා, හොඳට තේරෙන්න ඕන නිසා මම යන ක්‍රමවේදය මේක. හරි? රයිට්. ඊළඟට කියනවා පුතේ දෙවෙනි ප්‍රශ්නේ මෙන්න මේ විදියට. ලකුණු 50ට අඩුවෙන් ලබාගත් සිසුන් අතරින් පුතේ ලකුණු 50ට අඩුවෙන් ගත්ත කට්ටිය මෙන්න මේ ගානනේ. හරි. මේ සිසුන් අතරින් ඒ කියන්නේ පුතේ 3න් 1 අතරින්. හොඳයි. 3න් 1 අතරින් මෙතන 3න් 1ක් තියෙනවා සිසුන් අතරින් 3න් 1ක් ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබාගත් සිසුන්. පුතේ මෙන්න මේ ලකුණු 50ට අඩුවෙන් ගත්ත සිසුන් ඉන්නවා නේද පුතේ මේ ගාන. මෙන්න මේ ගානින් හරියටම 3න් 1ක් 35ක් හෝ 35ට වැඩියෙන් ගත්ත අය. හරි. කියන්නේ 50ට අඩුවෙන් ගත්ත කට්ටිය අතරේ ඉන්නවලු පුතේ 3න් 1ක්. හරි. 3න් 1ක් ඉන්නවලු 35ක් හෝ 35ට වැඩියෙන් ගත්ත අය. අපි හොයමු එහෙනම්. right. ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබාගත්
අයට සමානයි. එයා කියනවා පුතේ 50ට අඩුවෙන් ගත්ත අය කියන්නේ. ඒ කියන්නේ පුතේ මේ තුනෙන් එකනේ. මෙන්න මේ තුනෙන් එකෙන්. එයා කියනවා 50ට අඩුවෙන් ලබාගත් සිසුන් අතරින් 50ට අඩුවෙන් ගත්ත සිසුන් අතරින් තුනෙන් එකක්. ආයේ තුනකට බෙදලා එකක් ගැන කතා කරන්නේ. තේරෙනවද? මේ කට්ටිය පුතේ ආයේ තුනකට බෙදනවා. තුනකට බෙදලා මේ එකක් ගැන කතා කරන්නේ. right. පුතේ සුළු වෙන කවුරුත් නැහැ. ප්‍රත්‍යයෙන් කියන්නේ ගුණ කිරීමනේ. එක් වරක් එක එකයි, තුන් වරක් තුන 9යි. 9න් එකයි. පැහැදිලිද? දැන් පුතේ මෙතන ඉන්නවා ලකුණු 35ක් හෝ ඊට වැඩියෙන් ලබා ගත්ත අය. හරි. දෙවනි ප්‍රශ්නයට කියනවා පුතේ මුළු සිසුන් ගන්නේ කවර පාඨයක්ද? මෙන්න පුතේ දෙවනි ප්‍රශ්නයට උත්තරය. දෙවනි ප්‍රශ්නයට උත්තරය. හරි? right. ඊළඟට කියනවා පුතේ මෙන්න මෙහෙම කතාවක්. ලකුණු 35ට අඩුවෙන් ලබාගත් සිසුන් සඳහා විශේෂ කඩිනම් ඉගැන්වීම් වැඩසටහන ක්‍රියාත්මක විය. හරි. පුතේ දැන් මේකනේ ඇත්තම කාරණේ. මුළු ප්‍රමාණයෙන් ලකුණු 50ට වැඩි කට්ටිය 3න් 2යි. ඊට පස්සේ 50ට අඩු වෙච්ච කට්ටිය පුතේ 3න් 1යි. ඊට පස්සේ මෙතන ලකුණු 35ක් හෝ 35ට වැඩියෙන් ගත්ත කට්ටිය 9න් 1යි. එතකොට මේ අන්තිමේටම ඉතුරු වෙනව නේද පුතේ? අන්තිමේටම ඉතුරු වෙන කට්ටිය ලකුණු 35ට අඩුවෙන් ගත්ත අය. හරි? 35ට අඩුවෙන් ගත්ත කට්ටියට පුතේ වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවලු. එයා කියනවා එම වැඩසටහනට සහභාගී වීමට නියමිත සිසුන් ගාන 46ක්ලු ගණිත පරීක්ෂණයට පෙනී සිටි මුළු සිසුන් ගාන අහනවා. හරි. මම ඉස්සල්ලාම කියන්නම් පුතේ 50ට වැඩි කට්ටිය හරි 50ට අඩු කට්ටිය හරි 35 හෝ 35ට වැඩි කට්ටිය හරි මම 35ට අඩු කට්ටිය හොයාගන්නම්. හරි. මං ලකුණු 35ට අඩු සිසුන් ගාන හොයාගන්නවා. හරි. කොහොමද පුතේ ඒක හොයාගන්නේ? මට මෙතනින්ම කියන්න පුළුවන්. 50ට අඩු කට්ටිය මේකනේ. 50ට අඩු කට්ටිය අතර ඉන්නවා පුතේ 35ට වැඩි කට්ටියයි 35ට අඩු කට්ටියයි. දැන් පුතේ මෙන්න මේ තුනෙන් එකෙන් මෙයාගෙන් 35ට වැඩි කට්ටිය මේ ටික. එහෙනම් ඉතුරු ටික මෙයාගෙන් මෙයාව අයින් කරාම පුතේ ඉතුරු ටික 35ට අඩුයි. එහෙනම් මම මෙහෙම කරන්නම්. මෙතන තියෙන තුනෙන් එකකින් මං අඩු කරනවා පුතේ 9න් එකක්. හොඳට බලා ගන්න. 9න් එකක් අඩු කරනවා. පැහැදිලිද? මම මෙතන මේ ගානෙන් පුතේ මෙයාව අඩු කරනවා. හරි? එතකොට එනවා පුතේ 35ට අඩු කට්ටිය. right. හරය අසමානයිනේ. කුඩා බුදු ගුණාකාරයට යන්න. 3 9 කුඩා බුදු ගුණාකාරයේ 9යි. 9න් පුතේ 3 බෙදුනම 3යි. 3 වරක් එක 3යි. ඍණ 9 9න් බෙදුනම 1යි. 1 වරක් එක 1යි. 3න් එකක් ගියාම 2යි. 9න් 2යි. 9න් 2යි. හරි. එහෙනම් 35ට අඩු සිසුන් ඉන්නේ පුතේ 9න් 2ක්. මෙන්න මේ 9න් 2ක් කියන්නේ එයා කියනවා පුතේ මේ 9න් 2ක් කියන්නේ සිසුන් 46ක්. මේ ගාන පුතේ සිසුන් 46ක් කියලා කියනවා. සිසුන් 46ක්. මගෙන් අහනවා මෙන්න මේ වැඩේට ගත්ත මුළු සිසුන් ගාන කීයද කියලා. හරි. මං කරන්නේ මෙච්චරයි පුතේ සිසුන්ගෙන් 9න් 2ක් කියලා කියන්නේ පුතේ 46යි. ඒ කියන්නේ මෙතන ඉන්න සිසුන් ගාන 9කට බෙදලා ඒකේ කොටස් දෙකක් කියලා කියන්නේ පුතේ සිසුන් 46ක්. හරි. මම ලියන මෙන්න මේක මේ විදියට. හොඳයි අහගන්න. සිසුන් 9න් 2ක් කියලා කියන්නේ පුතේ සිසුන්ගෙන් කියලා අපි දාමු තම මුළු පිරිසකින් මුළු
පිරිසගෙන් මුළු පිරිසගෙන් 9න් 2ක් කියන්නේ පුතේ සිසුන් 46ක්. හරි. මට ඕන පුතේ මුළු පිරිස හදා ගන්න ඕන. මම මුළු පිරිස එකක් කියලා ගත්තේ සම්පූර්ණ එකක් නේ. ඒක කරන්න පුතේ මේ 9 නැති කරගන්න 9න් ගුණ කරමු. 2 නැති කරගන්න 2න් බෙදමු. එහෙනම් එහා පැත්තත් 9න් ගුණ කරලා 2න් බෙදන්න වෙනවා. මෙයාට මෙයා සුළු වෙනවා. මට එනවා පුතේ මුළු පිරිස සමානයි 2ට 2 ඒවා එකයි. මෙතන පුතේ 23යි. 9 වරක් 3 27න් 7යි 2ක් ඉතුරුයි. 9 වරක් 2 18යි 2යි 20යි. ඉන්නේ පුතේ සිසුන් 207ක්. හරිනේ. 9 වරක් 3 27න් 7යි 2ක් ඉතුරුයි. 18යි 2යි 20යි. සිසුන් 207ක්. එහෙනම් පුතේ තුන්වෙනි ප්‍රශ්නය සඳහා උත්තරේ වෙනවා ඔන්න ඔය ටික. තුන්වෙනි ප්‍රශ්නය සඳහා පිළිතුර. හරි රයිට්. අවසානයේට පුතේ මගෙන් අහනවා මෙන්න මෙහෙම ලකුණු 50ක් හෝ ඊට වැඩි සිසුන් ගණන ලකුණු 35ට අඩු සිසුන් ගණන අතර අනුපාතයේ සරලම ආකාරයෙන් දෙන්න. මට කියනවා පුතේ ලකුණු 50ක් හෝ ඊට වැඩි සිසුන්. 50ට වැඩි සිසුන් බලමුකෝ. හා මුළු ප්‍රමාණයෙන් 3න් 2ක් නේ. හරි. එහෙනම් අපි මෙහෙම බලමු ඈ. මේ 50ට වැඩි අය 50ට වැඩි අය. හොඳේ. 50ක 50ට වැඩි අය. ආයේ කියනවා පුතේ 35ට අඩු අය. 35ට අඩු අය. හරි. 50ට වැඩි අය කියන්නේ පුතේ මුළු සිසුන් ගාන 207යි. 207න් 3න් 2ක්. බලමු කොච්චරද කියලා. හරි. සුළු වෙනවා පුතේ 3ට 3 ඒවා 1යි. මෙතන වෙනවා 3 ඒවා 6යි 18යි. ඉතුරුයි 2ක් 27ට 9යි. 69යි. හරි. රයිට්. සුළු කරන්න පුළුවන් මොන දෙවරක් 9 18න් 8යි එකක් ඉතුරුයි. දෙවරක් 6 12යි 1යි 13 138යි. 35ට අඩු සිසුන් වෙනවා පුතේ 46ක්. 46ක් ඉන්නවනේ 35ට අඩු අය. ඔව්. එයා කියනවා 46ක් කියලා. රයිට්. 46. එතන පුතේ මේක අනුපාතය එනවා 138ට 46යි කියලා. හරිද? හරි. මට ඉඩ මදි ප්‍රශ්නයක් තියෙනවා පුතේ එතන. ඔයා මෙන්න මේක සරලම ආකාරයට දක්වන්න ඕනේ. ඒ කියන්නේ පොදුවේ වගේ බෙදන්න පුතේ. කිසිම ප්‍රශ්නයක් නෑ. මේකත් මම හිතන්නේ 2කින් සුළු වෙනවා. මේකත් 2කින් සුළු වෙනවා. සුළු කරලා අඩුම සරල මට්ටමට ගන්න. පැහැදිලිද? රයිට්. එහෙනම් මේකේ සාරාංශය නැවත මම ටක් ගාලා කරන්න හොඳරා ගන්න. මේ කතන්දරයේ ප්‍රධාන කෙනා පුතේ සිසුන් ප්‍රමාණයක් ඉන්නේ මම එකක් කියලා ගත්තා. හරි. ඊට පස්සේ මෙතන කතා කරනවා හොඳ ගාන අවබෝධ කරගන්න 50ක් හෝ 50ට වැඩියෙන් ගත්ත ළමයි. ඊට පස්සේ 50ට අඩුවෙන් ගත්ත අය. 50ට අඩුවෙන් ගත්ත අය කොටස් දෙකකට බෙදුනා. 35 හෝ 35ට වැඩි අය 35ට අඩු අය කියලා. හරි. එතකොට පුතේ කෙලින්ම 50ක් හෝ 50ට වැඩියෙන් 3න් 2යි. ඊට පස්සේ ඉතිරි කොටස හොයාගත්ත. ඉතිරි කොටස කියන්නේ පුතේ 50ට වැඩි අය කියනම 50ට අඩු අය. 50ට අඩු අයගෙන් 3න් එකක් ආය 35ක් හෝ 35ට වැඩි. එහෙනම් අන්තිමේට ඉතුරු වෙන කට්ටිය ගාන කියන්නේ පුතේ 35ට අඩු අය. මේ තියෙන්නේ. හරි. ඒ ගාන කියනවා 46ක් කියලා. ඒකත් හරි. ඊට පස්සේ පුතේ ඒක 46 නම් මුළු සිසුන් ගාන හොයන්න මුළු පිරිසෙන් 9න් 2ක් කියන්නේ පුතේ සිසුන් 46ක්. මුළු පිරිස හොයාගන්න මෙතන එකක් කරගන්න ඕන. 9 නැති කරගන්න 9න් ගුණ කරමු. 2 නැති කරගන්න 2න් බෙදමු. හරි. ඒ පැත්තේ එකක් වුණා. ඒ කියන්නේ මුළු සිසුන් ගාන. අර පැත්තේ ඒ විදිහටම කරා සුළු වුණ පුතේ 2කින් 23යි සුළු කරා 207යි. අන්තිමේට කියනවා 50ට වැඩි සිසුන් ගාන 50 හෝ 50ට වැඩි අය ගාන 35ට අඩු අය ගාන අතර අනුපාතය. පුතේ මෙන්න මේ මුළු සිසුන්ගේ 3න් 2ක් තමයි කෙලින්ම 50ට වැඩි අය.
ඒ කියන්නේ පුතේ ඇත්තටම 138ක්. පැහැදිලිද? එතකොට 35ට අඩුවයි 46ක් කියනවා. අනුපාතය දෙන්න කියන අනුපාතය දුන්නා. සරලව කරන්න මට ඉඩමදි. ඔය දෙකෙන් බෙදලා එහෙම බලලා සරල කරන්න ඕනේ. පැහැදිලිද? right. ඔන්න පුතේ ඔයාලගේ පළවෙනි ගැටලුව. හරි හොඳට පැහැදිලි වෙන්න ඇති කියලා මම හිතනවා. හරි right. මේක සරල කරන්න ඕන පුතේ. දෙකෙන් බෙදන්න. අපි ඉඳමදි මෙතන. දෙකෙන් බෙදන්න පුතේ. එතන මෙතන එනවා 6යි. එතන 6ක් එනවා. 9යි. නමයක් එනවා. මෙතන දෙකෙන් මෙතන 23ක් එනවා. මම හිතන්නේ ආයෙ බෙදෙන්නේ නැහැ නේද? ඔව් ආයෙ බෙදෙන්නේ නැහැ ඔච්චරයි. හරි. right. ඔන්න එහෙනම් අපේ පළවෙනි ව්‍යුහගත ප්‍රශ්නය හරි. හරි? right. කොහොමද? අපි යමු පුතේ දෙවන ප්‍රශ්නයට. දෙවනි ප්‍රශ්නයට යමු. දෙවනි ප්‍රශ්නේ පුතේ අහලා තියෙන්නේ පරිමිතිය වර්ගඵලයේ ප්‍රශ්නයක්. හරි. ඉස්සෙල්ලාම හිතා ගන්නකො. තවත් ලකුණු 10ක් ඈ. හරි. පුතේ මෙන්න මේ විදිහට තියෙනවා. මේක සමපාද ත්‍රිකෝණයක්ලු. පැත්තක දිග දීලා තියෙනවා 7 සෙන්ටිමීටර කියලා. මේක A BC කියලා නම් කරලා තියෙන්නේ. BC කියලා නම් කරලා තියෙනවා. හරිනේ. right හරි. අපි ගන්න යමු පුතේ. මෙන්න මෙහෙම කියනවා. රූපයේ දැක්වෙන්නේ අත්කම් නිර්මාණයක් සඳහා සකස් කරන ලද පතුරමක දල සටහනකි. පුතේ මේ අත්කම් නිර්මාණ තියෙන අපේ අතින් කරන්න නිර්මාණ ඒකකට සැලසුම් කරපු පුතේ පතුරමක්ලු මේ තියෙන්නේ. තේරෙනවද? මේක උඩ රෙද්ද තියලා අර ගානට කපලා ඊට පස්සේ මේ විදිය රෙදි කැලි අරගෙන මහලා මොකක් හරි කතාවක් ඇති. අපි දන්නේ. හරි? හරි. එය පැත්තක දිග සෙන්ටිමීටර 7ක් වූ ABC සමපාද ත්‍රිකෝණාකාර කොටසකින් හා එයට යා වූ අර්ධ වෘත්තාකාර කොටසකින් සමන්විත වෙනවා. මේක සමන්විත වෙන්නේ පුතේ සමපාද ත්‍රිකෝණයකට අර්ධ වෘත්තාකාර කොටසක් සම්බන්ධ වෙලාලු මේ කියන පතරම සකස් වෙලා තියෙන්නේ. right. අංක 1. මෙම රූපයේ පරිමිතිය සොයන්න. පුතේ මේ රූපේ පරිමිතිය හොයන්න. රූපයක පරිමිතිය කියන්නේ වටේ දිගනේ. right. අපි රවුමක් කියමු. හරි. පුතේ මේ දිග දන්නවද? ඔව්. 7යි. මේ දිග දන්නවද? නෑ, දන්නේ නෑ. ඒ දිග දන්නේ නෑ. ප්‍රශ්නාර්ථයක් දාන්න ඈ. ඒ දිග දන්නේ නෑ. මේ දිග දන්නවද? ඔව්. ඒ දිග 7යි. right. එතකොට පුතේ මෙන්න මේ කියන රූපේ මෙයා 7යි මෙයා 7යි දෙන්න හරි මෙන්න මේ දිග දන්නේ නැහැ. එහෙනම් පුතේ පළවෙනි ප්‍රශ්නයට උත්තර දෙන්න කලින් අපි ඉස්සල්ලාම හොයාගමු පුතේ CB ඡාප දිග ඉස්සල්ලා. හොඳේ? right. CB ඡාප දිග මම කෙටියෙන් දාගන්නේ සමානයි. පුතේ මේ අර්ධ වෘත්තයක ඡාප දිග හොයන සූත්‍රය 5R. 5 කියන්නේ 7න් 22යි. ගුණ කිරීම පුතේ අරය වුණ. මෙයා 7 නම් මෙයාත් 7යිනේ. පොඩි ප්‍රශ්නයක් තියෙනවා පුතේ අරය කියන්නේ මේ මැද ඉඳලා මෙන්න මෙතනට තියෙන දුරට. හරි? අරය හොයන්න මේ විස්කම්භයේ 17ක් 7 තියෙන්නේ.
ඔය 7 දෙකට බෙදන්න ඕන. 7 බෙදීම 2. එහෙනම් අරය 7 බෙදීම 2යි. දරුවෙකුට ඕන නම් 3.5 දාලා හදන්නත් පුළුවන් පොතේ. දරුවෙකුට ඕන නම් 7 බෙදීම 2 දාන්නත් පුළුවන්. එයි අපි දශම දාන්නේ. අපි 7 බෙදීම 2 දාමු. 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. උත්තරේ පුතේ සෙන්ටිමීටර 11යි. මොන පළවෙනි ප්‍රශ්නෙට උත්තරේ ආව. මෙන්න මේ දිග ආව පුතේ සෙන්ටිමීටර 11ක් කියලා. 11යි. දැන් මට කිසිදු ප්‍රශ්නයක් නැතුව හොයන්න පුළුවන් රූපයේ පරිමිතිය මම කෙටියෙන් දාගන්නේ සමානයි. 11ට තව එකතු වෙන්න ඕන පුතේ 7 2ක්. 7 2ක් කියන්නේ 14ක්. එතකොට උත්තරේ එනවා 25යි සෙන්ටිමීටර කියලා. ඔන්න අවසාන උත්තරේ. පැහැදිලිද? right. ඔන්න රූපේ පරිමිතිය හරියි. දෙකට කියනවා පුතේ අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය හොයන්න. මෙන්න මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය අහනවා. right හොයන්න. කිසිදු ප්‍රශ්නයක් නැත. හරි. මම හොයනවා පුතේ අර්ධ වෘත්තයේ වර්ගඵලය සමානයි. අර්ධ වෘත්තයේ වර්ගඵලය හොයන්නේ පුතේ භාගය වතාවක් 5r වර්ගයේ. භාගය ගුණ කිරීම 5 කියන්නේ 7න් 22යි ගුණ කිරීම පුතේ අරය ඕන මෙයාගේ. මෙයාගේ අරය කියන්නේ 7 බෙදීම 2 නේ. ඒකම ගමු. අපිට පහසුයි ඒක. 7 බෙදීම 2 ගුණ කිරීම 7 බෙදීම 2යි. හරි. 2ට 2 ඒවා 1යි 22ට 2 ඒවා 11යි. 7ට 7 ඒවා 1යි 7ට 7 ඒවා 1යි. පුතේ ආයෙ නම් සුළු වෙන්නේ නැහැ නේ. හරි. 11 වරක් 7 77යි. ඕක බෙදෙන්න ඕන පුතේ දෙවරක් 2 4යි. කරන්න දෙයක් නැහැ බෙදමු. හරි. 7ට පුතේ 4 ඒවා 1යි. 4ක් ගියා 3ක් ඉතුරුයි 37ට 4 ඒවා 9යි. 36යි එකක් ඉතුරුයි දශම 30 දාගන්න 10ට 4 ඒවා 2යි. 8යි දෙකක් ඉතුරුයි 20ට 4 ඒවා 5යි. හරි 19.25යි. පැහැදිලිද? තව පාර බලගන්න පුතේ. 7ට 4 ඒවා 1යි. හරි 3ක් ඉතුරුයි 37ට 4 ඒවා 9යි. 36යිනේ එකක් ඉතුරුයි දශම 30 දාලා 10ට 4 ඒවා 2යි. හරි 8යි දෙකක් ඉතුරුයි 20ට 5යි. හරි right. ඔන්න පුතේ වර්ගඵල එකත් හරි. දැන් මට කියනවා මෙන්න මෙහෙම කතාවක්. 3. නියම ෂෝක් ප්‍රශ්න අහන්නේ. 3 කියනවා පුතේ මෙන්න මේ විදියට. කොහොමද කරනවද? අත්කම් නිර්මාණය සඳහා මෙවැනි කොටස් 4ක් භාවිතා කර ඇතනම්. පුතේ අත්කම් නිර්මාණය සඳහා මේ විදියම කොටස් 4ක් භාවිතා කරනවා බලා ගන්න. 4ක් භාවිතා කරනවා. මේ වගේ කොටස් 4ක් භාවිතා කරනවා. හරි. එයා ඊට පස්සේ කියනවා භාවිතා කරයි නම් භාවිතා කර ඇත එම කොටස් 4ේම වර්ගඵලය 85යිලු. නම් ABC සමපාද ත්‍රිකෝණයේ වර්ගඵලය හොයන්න කියනවා. පුතේ මේ විදිය 4ක්ම වර්ගඵලය කීයද දන්නවද? 85යිලු. වර්ග සෙන්ටිමීටර. හරි මේ විදිය 4කම වර්ගඵලය. මගෙන් අහනවා මෙන්න මෙයාගේ වර්ගඵලය කීයද කියලා. මම මෙහෙම කරන්නම්. මම සමපාද කොටසේ වර්ගඵලය ගන්නම්කෝ x කියලා. x කියලා ගන්නවා පුතේ සමපාද කොටසේ වර්ගඵලය. පැහැදිලිද? හරි. එහෙනම් මම මෙච්චරයි කරන්නේ. මම එකක වර්ගඵලය හොයනවන්න බලගන්න. හරි එකක වර්ගඵලය. x ට එකතු කරන්න ඕන පුතේ අර්ධ වෘත්තයේ වර්ගඵලය 19.25 නේද? ඔව්. මට පුතේ මේ x ට එකතු කරන්න ඕන මෙයාව. එතකොට මේ සම්පූර්ණ කියන්නේ. හවුද නැත්ද? ඔව්.
මෙන්න මෙයා 4න් ගුණ කරන්න ඕන. 4ක් තියෙනවනේ. 4න් ගුණ කරන්න. 4න් ගුණ වුණාම එනවා පුතේ මේ සම්පූර්ණ එකේම වර්ගඵලය. මේ සම්පූර්ණ 4ෙම වර්ගඵලය එනවා. එකක පුතේ මේ x මෙයා එකතු වෙන්න ඕන 19.25. ඒතකොට මේ සම්පූර්ණ එකේ වර්ගඵලය එනවා. ඒ වගේ 4ක කියන්නේ 4න් ගුණ කරන්න ඕන. නේ? හරි. 4ක වර්ගඵලය සමාන වෙන්න ඕන පුතේ 85ට. පොඩි සමීකරණ කතාවක් තියෙනවා. පැහැදිලිද? right. අපි මෙහෙම කරමු. ඉස්සල්ලාම පුතේ මේ 4 නැති කරගමු. හරිද? වෙන විකල්පයක් නැහැ. මේ 4ෙන් මෙහෙම ගුණ කරන් try කරන්න එපා. අපි 4 නැති කරමු. right. මම ඔක්කොම මේ දෙපැත්තම පුතේ 4ෙන් බෙදනවා. දශමත් එක්ක වැඩක් තියෙන බොහොම පරිස්සමෙන් ඈ. හරි. මෙයාට මෙයා සොල්ව් වෙනවා. මට එනවා x ධන 19.25 සමානයි 4ෙන් බෙදන්න වෙනවා කරන්න දෙයක් නැහැ. 8ට 4 ඒවා 2යි 5ට 4 ඒවා 1යි දශම තිත දැම්මා එකක් ඉතුරුයි 10ට 4 ඒවා 2යි එකක් ඉතුරුයි දෙකක් ඉතුරුයි 20ට 5යි 8ට 4 ඒවා 2යි ඉවරයි 5ට 4 ඒවා 1යි දශම තිත දැම්ම පුතේ එකක් ඉතුරුයි 10ට 2යි 8යි දෙකක් ඉතුරුයි 25යි right. මෙයාව තනි කරගන්න පුතේ මෙයාව මෙහෙට ගමු x සමානයි 21.25 මෙයා මේ පැත්තට ගත්තම මම මෙතන ගන්න ඉඩමදි සමානයි 21.25 මෙයා එහා පැත්තට ගත්තම ඍණ 19.25 x සමානයි පුතේ 5න් 5ක් ගියාම බිඳුවයි 2න් 2ක් ගියාම බිඳුවයි දශම පැත්තේ බිඳු තේරුම්න්නේ 21න් 19ක් අඩු වෙන්න ඕන පුතේ කීයද උත්තරේ 2යි. ඒතර මට x එනවා පුතේ වර්ග සෙන්ටිමීටර 2ක් කියලා. එහෙනම් මේ සමපාද ත්‍රිකෝණයේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2යි. වර්ග සෙන්ටිමීටර 2යි. පැහැදිලිනේ? ඔත්තටම තේරුණා නේද? right. මට ඉඩ පොඩ්ඩක් මදි ගතියක් තියෙනවා මම ඊළඟ ප්‍රශ්නේ කරන්නම් මෙහෙම. දැන් ඔන්න පුතේ ත්‍රිකෝණාකාර කොටසේ වර්ගඵලය වර්ග සෙන්ටිමීටර 2ක් කියලා ආවා. උතර තේරෙන්නේ නැති. right. ඊළඟට කියනවා පුතේ අවසාන ප්‍රශ්න මේ විදිහට අර්ධ වෘත්තාකාර කොටසේ වර්ගඵලය මෙන් 4 ගුණයක් වන ඍජු කෝණාශ්‍රාකාර කොටසක් AB එක් පාදයක් වනසේ පතොරමට එකතු කළ යුතු නම් එහි දල ස්ථානක් මිනුම් සහිතව ඉහත රූප ස්ථානයේම අඳින්න. හරි. පුතේ මේ අර්ධ වෘත්තය තියෙනව නේද? මේ අර්ධ වෘත්තය වගේ වර්ගඵලය වගේ 4 ගුණයක් තියෙන වර්ගඵලයක් මෙතන ගෙනල්ලා අලවන්න ඕන. හරි. ඒක පුතේ ඍජු කෝණාශ්‍රයක් වෙන්නත් ඕනලු. එක පාදයක් AB වෙන්නත් ඕනලු ඈ. හරි. මෙන්න මෙහෙමයි කියන්නේ. මෙන්න මෙහෙම කියන්නේ. හරි. මෙතන අලවන්න ඕනලු ගෙනල්ලා මෙයාට සම්බන්ධ කරන්න ඕනලු. මෙයාගේ වර්ගඵලයේ තියෙනවනේ අර්ධ වෘත්තයේ වර්ගඵලයේ 19.25. ඌ වගේ 4ක් තියෙන වර්ගඵලයක් වෙන්නත් ඕනලු. හරි. වර්ගඵලයක් වෙන්න ඕන පුතේ මෙතන එයාගේ වර්ගඵලය හැදෙන විදියට ඍජු කෝණාශ්‍රයක් සම්බන්ධ වෙන්න ඕනලු. මට දල රූප සටහනක් ඇඳලා මිනුම් දෙන්න කියලා කියනවා. පුතේ මිනුම් දෙන්න කියනකොට පොඩි ප්‍රශ්නයක් මතුවෙනවා. දිග නම් හරි. මට දැන් පළල හොයාගන්න වෙනවා. නේද? මම පල්ලට ගන්නම් පුතේ සිම්පල් a කියලා. මට මෙයාගේ වර්ගඵලය ඕන. හරි? එයාගේ වර්ගඵලය කියනවා පුතේ මේ අර්ධ වෘත්තයේ වර්ගඵලය වගේ 4 ගුණයක්. දැන් මම මේ 19.2 4න් ගුණ කරන්නේ. හරි? මට තියෙනවා මෙතන උට එකක් මේ. අන්න දරුවා දක්ෂ වෙන්න ඕන. මට මෙයාම පුතේ මෙහෙම ලියන්න පුළුවන්.
එහෙනම් මෙයාගේ වර්ගඵලය කියන්නේ කීයද දන්නවද? 77 බෙදීම 4 කියලා මම ගන්නවා. පුතේ මෙයාගේ වර්ගඵලය 77 බෙදීම 4. ඒ වගේ 4 ගුණයක්. එයා කියනවා 4 ගුණයක් නේ මෙයාගේ වර්ගඵලය වගේ 4 ගුණයක්. ඕනනම් ඔයාලට 19/2 5 4ෙන් ගුණ කරන්නත් පුළුවන්. මට මෙතන මේ 4ට මේ 4 සුළුනේ. උත්තරේ 77ක් වෙනවනේ. හරි. වර්ග සෙන්ටිමීටර. වර්ගඵලය හරි. ඍජුකෝණාශ්‍රය වර්ගඵලය 77ක් වෙන්න ඕනේ. දැන් මට ඕනේ පුතේ පළල හොයාගන්න. පළල හොයාගන්න කොහොමද? වර්ගඵලය දීලා නම් තියෙන්නේ පුතේ මට පළල නම් හොයාගන්න ඕන. මම මේ දෙන්නගෙන් වර්ගඵලය ලියන්න. කොහොමද දන්නවද වර්ගඵලය ලියන්නේ? මම මේ පැත්තට ගන්නවා පුතේ. වර්ගඵලය ලියන්නේ දිග 7යි. පළල A දිග පල්ලෙන් ගුණ කරලා තමයි පුතේ මෙයාගේ වර්ගඵලය මම ගන්නෙ. ඔය වර්ගඵලය 77ට සමාන වෙන්න ඕන. මම හොයන වර්ගඵලය දීපු වර්ගඵලයට සමාන වෙන්න ඕන. දැන් පුතේ ඒව තනි කරගන්න 7 නැති කරගන්න දෙපැත්තම 7ෙන් බෙදමු. 7ට 7 සුළු වෙනවා. A සමානයි පුතේ 7ට 1යි 77ට 11යි. උත්තරේ 11 සෙන්ටිමීටර. ඇත්තටම පුතේ මෙන්න මේ දිග එනවා සෙන්ටිමීටර 11. ඇත්තටම මම මේක දල වශයෙන් අඳිනකොට පුතේ මෙන්න මේ දිගට වඩා වැඩි දිගක් වෙන්න මේක අඳින්න ඕන. එයි මෙයා 7යිනේ. මෙයා 11යි කියන්නේ පුතේ මේ දිගට වඩා වැඩි වෙන්න අඳින්න ඕන. මට මෙතන ඊට මදි ප්‍රශ්නයක් තියෙනවා. ඒක නිසා පුතේ ඔයාලා අඳිනකොට පොඩ්ඩක් දිග චුට්ටක් ඇතුව අඳින්න ඕන. හරිද? right. මට හිතෙන්නේ හොඳ ප්‍රශ්නයක්. හොඳ ප්‍රශ්නයක්. හරි. අඩුපාඩු මොනවා හරි ඇති සමහර විට දරුවෝ ගාව අඩුපාඩු මොනවා හරි තිබ්බොත් ලස්සනට නෝට් කරගන්න හොඳ ප්‍රශ්නයක් පුතේ. පැහැදිලිද? right. හොඳයි. හරි. ඔන්න එහෙනම් මම මේක මකනවා. අද දෙතුන් වතාව වීඩියෝ එක බලලා හොඳට ඔළුවට දාගන්න කහපතේ ඈ. right. ඔන්න දෙවනි ලකුණු 10ක් මම අරන් දුන්නා. හරි. දැන් අපි බලමු ඊළඟ ලකුණු 10ට යන්නේ කොහොමද කියලා. හරි. right. ඊළඟ ලකුණු 10ට මෙන්න මේක කියනවා. ප්‍රශ්නාංක 3. හරි. බදු ආශ්‍රිත මුදල් ආශ්‍රිත ප්‍රශ්නයක් වගේ. හරි බලමු. ව්‍යාපාරිකයෙකුගේ වාර්ෂික ආදායම ලක්ෂ 12කි. ඒ සඳහා පහත දැක්වෙන පරිදි ආදායම් බදු අය කරයිලු. පළවෙනි ලක්ෂ 5 කොහොමද ආදායම් බද්දෙන් නිදහස් වෙන්නේ ඒකවා දන්නවා. ඊළඟ ලක්ෂ 5 වෙනකන් 104ක් කියලා දන්නවා. ඒක දීලා තියෙනවා යාළුවා. ඊළඟ ලක්ෂ 5 වෙනකන් 108ක් කියලා දන්නවා. ඒකත් හරි. අංක 1ට අහනවා පුතේ ඔහු ආදායම් බදු වශයෙන් ගෙවීමට සිදුවන මුදල් ප්‍රමාණය කොච්චරද කියලා. පැහැදිලිද? ඔහුට ආදායම් බදු ගෙවීමට සිදුවන්නේ කොපමණ මුදලකටද කියලා අහනවා. දෙවෙනියට අහනවා ඔහු ගෙවිය යුතු ආදායම් බදු කොච්චරද කියලා. හරි. පුතේ මෙන්න ඒ කොටස. මේ කියන පුද්ගලයාගේ පුතේ වාර්ෂික ආදායම ලක්ෂ 12යිලු. ලක්ෂ 12යිලු. තට බලා ගන්න ලක්ෂ 12යි. හරි. අවුරුද්දකට මෙයා ලක්ෂ 12ක ආදායමක් උපයනවා. අපේ රට තුල. හරි. හරි. පුතේ පළවෙනි ලක්ෂ 5 නිදහස් අවුරුද්දකට. ඊළඟ ලක්ෂ 5 වෙනකන් 104යි. ඊළඟ ලක්ෂ 5 වෙනකන් 108යි. පහෙන් පාඩනේ කතාව තියෙන්නේ. හරි. ඉස්සලාම් පුතේ මේක පහේ ගොඩවල් වලට බෙදා ගන්න. මට ලක්ෂ 12 ලියන්න පුළුවන් පුතේ මෙන්න මේ විදියට. කොහොමද දන්නවද? ලක්ෂ 12 ඇතුලේ තියෙනවා පහේව දෙක. ලක්ෂ 5 ධන ලක්ෂ 5. හරි. තව තියෙනවා ධන ලක්ෂ 2ක්. ලක්ෂ 2ක් තියෙනවා. හරි. පුතේ එතකොට
ඒ පළවෙනි ලක්ෂ 5 ආදායම් බද්දේ නිදහස්. මෙයා නිදහස්. හරි. ඊළඟ ලක්ෂ 5 වෙනකම් පුතේ 104යි. අවුරුද්දකට. ඊළඟ ලක්ෂ 5 වෙනකම් මෙතන ලක්ෂ 2යි තියෙන්නේ. 5 වෙනකම් 8යි. මේ ලක්ෂ 2කටත් ඉතින් 8ක් ගෙවන්න එපා. හරි. පළවෙනි ප්‍රශ්නේ අහනවා පුතේ මගෙන් මෙන්න මෙහෙම එනවා. මෙයාට ආදායම් බදු වශයෙන් ගෙවන්න සිදුවන මුදල කීයද කියලා අහනවා. කොච්චර මුදලකටද මෙයාට ආදායම් බදු ගෙවන්නේ? ගෙවන්න වෙන්නේ පුතේ මේ ලක්ෂ 5ටයි මේ ලක්ෂ 2ටයි. එහෙනම් පුතේ ආදායම් බදු ගෙවීමට සිදුවන මුදල සමානයි ලක්ෂ 5ට පුතේ තව එකතු කරන්න ඕන ලක්ෂ 2ක්. එතකොට එනවා ලක්ෂ 7කට පුතේ මෙයාට බදු ගෙවන්න වෙනවා. ලක්ෂ 7කට බදු ගෙවන්න වෙනවා. දෙවෙනි ප්‍රශ්නේ. අහනවා පුතේ මෙයා ගෙවන ආදායම් බද්ද කීයද කියලා. right hoy. ආදායම් බදු මුදල සමානයි. බලමුකෝ. රුපියල් 100කට රුපියල් 4 ගානේ පුතේ මෙයා ගෙවනවා ලක්ෂ 5කට. හරිද? right. done. රුපියල් 100කට රුපියල් 8 ගානේ මෙයා ගෙවනවා පුතේ ලක්ෂ 2කට. right. සුළු කරලා ගමු. බිංදු 2ට බිංදු 2යි 5000 4ක් කියන්නේ 20000යි. done. බිංදු 2ට බිංදු 2යි 2000 8ක් කියලා කියන්නේ 16000යි. 20000යි 16000යි 36000යි. මෙයා ගෙවන්න ඕන පුතේ ආදායම් බදු විදියට රුපියල් 36000ක මුදලක්. පැහැදිලිද? ඒ කියන්නේ මෙයා උපයන වාර්ෂික ආදායමෙන් මෙයා ගෙවන්න ඕන පුතේ බදු වශයෙන් රුපියල් 36000ක මුදලක්. පැහැදිලිද? right. ඔන්න පුතේ එතන ඒ කොටස. හරි. ඔන්න ආදායම් බදු කතාව ඉවරයි. right. මං යනවා පුතේ ඒකේ B කොටසට. බලමුකෝ B කොටසේ තත්ත්වය මොකද කියලා. හරි. B කොටසෙන් කියන්නේ අපිට වරිපණම් කතාවක්. මොකද්ද පුතේ වරිපණම් කියලා කියන්නේ? වරිපණම් කියන්නේ මොකද්ද දන්නවද? පළාතක් පාලනය කරන ආයතන තමයි නගර සභාව, මහනගර සභාව, ප්‍රාදේශීය සභාව. පැහැදිලිද? right. ඒ වගේ ආයතන තුල ජීවත් වන අය ඉන්නව නේද? එයාලට සපයන සනීපාරක්ෂණ කටයුතු වෙන්නේ. ජලය ගැන බලනවා ප්‍රාදේශ සභාව, නගර සභාව, මහනගර සභාව. අපි ඉවත දාන කුණු කසල ටික අරන් යනවා යාළගේ ලොරි ඇවිල්ලා භාවිතා කරලා අරන් යනවා. හරි. ඉතින් මේ සපයන සනීපාරක්ෂණ කටයුතු වෙන පුතේ යාළට බදු ගෙවන්න. තේරුණාද? අන්නේ බද්දට අපි කියන්නේ වරිපණම් බද්ද කියලා. වරිපණම් බද්ද පුතේ සාමාන්‍යයෙන් කතා කරන්නේ අපි ගෙවන්නේ කාර්තුවකට. කාර්තුවක් කියන්නේ පුතේ මාස 3කට. තේරුණාද? කාර්තුවක් කියන්නේ මාස 3කට. හරිද? right. අපි වැඩි පටන් ගමු. හරි. මෙන්න මේක කියනවා. ඔහු ව්‍යාපාරික ස්ථානය සඳහා කාර්තුවකට 2400ක මුදලක් වරිපණම් වශයෙන් ගෙවයි නම් අදාළ පළාත් පාලන ආයතනයේ අය කරනු ලබන වරිපණම් ප්‍රතිශතයේ 12%කි. මට අංකයකට කියනවා වර්ෂයකට ගෙවිය යුතු වරිපණම් මුදල කීයද? 2 ව්‍යාපාරික ස්ථානයේ වාර්ෂික තක්සේරු වටිනාකම. හරි. පුතේ හිතන්නකෝ එයාගේ ව්‍යාපාරික ස්ථානය මෙන්න මේක කියලා. මෙන්න මේක තමයි පුතේ එයාගේ ව්‍යාපාරික ස්ථානය.
මේ ව්‍යාපාරයේ වාර්ෂික වටිනාකමක් තියෙනවා. වාර්ෂික වටිනාකම. ඒක නම් අපි දන්නේ. ආයේ තියෙනවා පුතේ වාර්ෂික මං කෙටියෙන් දාගන්නේ වාර්ෂික වරිපණම් බදු ප්‍රතිශතය. එයා කියනවා පුතේ මට 12ක් කියලා. ඒ කියන්නේ අවුරුද්දකට රුපියල් 100ක් වටිනවා නම් මෙන්න මේ කියන නිවස එයාට ගෙවන්න ඕන පුතේ ප්‍රාදේශීය සභාවට නගර සභාවට රුපියල් 12ක්. හරි? රයිට්. ඊට පස්සේ කියනවා පුතේ රයිට් ඔය කතාව. ඊට පස්සේ කාර්තුවක ගාණ කියනවා. හරි. කාර්තුවකට ගෙවන්න ඕන පුතේ 2400ක්. ඔන්න ඔක කියනවා. හරි. මගෙන් දැන් පළවෙනි ප්‍රශ්නේ අහනවා මෙන්න මේ විදියට. මොකක්ද අහන්නේ? අවුරුද්දකට මේ ගොඩනැගිල්ලට කොච්චරක් ගෙවන්න ඕනද කියලා. පුතේ මාස 3කට ගෙවන්න ඕන 2400ක් නේද? අවුරුද්දකට මාස 3ේම තියෙනවා 4ක්. අවුරුද්දකට මාස 12ක් තියෙනවනේ. එහෙනම් මම හොයන්නම් එකපාරින් උත්තරේ. වර්ෂයකට ගෙවිය යුතු මුදල කියන බදු මුදල සමානයි මාස 3කට 2400 නම් අවුරුද්දකට බලන්න පුතේ මාස 3ේම තියෙනවානේ 4ක්. 4ෙන් ගුණ කරමු. 0.0 4 වරක් 4 16න් 6යි එකක් ඉතුරුයි. 4 වරක් 2 8යි 1යි 9යි. හරි නේද? 0.0 16න් 6 එකක් ඉතුරුයි 9යි. හරි. 9600. හරි. අවුරුද්දකට. දෙවනි ප්‍රශ්නේ මගෙන් අහනවා පුතේ මෙන්න මේ විදියට. මොකක්ද දෙවනි ප්‍රශ්නේ මගෙන් අහන්නේ? ව්‍යාපාරික ස්ථානයේ තක්සේරු වටිනාකම. පුතේ මෙන්න මේ ව්‍යාපාරික ස්ථානයේ කොච්චර තක්සේරු වටිනාකමක් තියෙනවද අවුරුද්දකට? ගමු බීජීය පදයක් x කියලා. පුතේ මට මෙන්න මේ දෙන්නගෙන් හොයන්න පුළුවන්. මම මෙයා x කියලා ගත්තා. මෙයා හොයන්න තිබ්බත් x කියලා ගන්න පුතේ. මෙයා හොයන්න තිබ්බත් x කියලා ගන්න ලීසි. මම ගත්තා වාර්ෂික වටිනාකම x කියලා. පුතේ මෙයත් අවුරුදු තියෙන නිසා මට හොයන්න පුළුවන් මේ දෙන්නගෙන් අවුරුද්දකට ගෙවන බදු මුදල කොච්චරද කියලා. මම ආයෙ හොයනවා. වර්ෂයකට ගෙවිය යුතු මුදල බදු මුදල සමානයි රුපියල් 100කට පුතේ රුපියල් 12ක් ගෙවනවා නම් අපි බලමු x මුදලකට කොච්චරක් ගෙවයිද කියලා අවුරුද්දකට. දැන් මමත් අවුරුද්දකට ගෙවන බදු මුදල හොයනවා. දත්ත දෙක තියෙන නිසා. සුළු වෙන්නේ නැහැ. ඔහොම තිබ්බත් කමන්නේ නැහැ. සුළු කරත් කමන්නේ නැහැ. 4ෙන් සුළු වෙනවා 25යි 3. 3x ගෙන් 3x බෙදීම 25. මටත් එනවා පුතේ අවුරුද්දකට ගෙවන බදු මුදලට 3x බෙදීම 25ක් කියලා. මංගාව ආයෙ තියෙනවා පුතේ අවුරුද්දකට ගෙවන බදු මුදල 9600ක් කියලා. දෙකෙන්ම කියන්නේ අවුරුද්දකට ගෙවන බදු මුදලනේ පුතේ. එහෙනම් අනිවාර්යෙන් මේ දෙන්න සමාන වෙන්න ඕන. තේරුණාද? right. එහෙනම් මට ලියන්න පුළුවන් 3x බෙදීම 25 අවුරුද්දකට ගෙවන බදු මුදල 9600 කියන්නේ අවුරුද්දකට ගෙවන බදු මුදල. දෙන්න සමාන වෙන්න. හරි. x තනි කරගන්න පුතේ දෙන්න කරදරයි. මෙයා සමාන ලකුණෙන් එහා පැත්තට දානකොට යටට යන්නේ. මෙයා සමාන ලකුණෙන් එහා පැත්තට දානකොට උඩට යන්නේ. එහෙනම් x සමානයි 9600 ගුණ කිරීම 25 උඩට ගියා බෙදීම 3යි. හරි සුළු කරමු. 3ට 3 ඒවා 1යි 96ට 3 ඒවා 3යි 2යි 3200යි. ඔක ගුණ වෙන්න ඕන පුතේ 25න් x සමානයි. අගට බිංදු දෙකක් දාගන්න බය නැතුව 25 ගුණ කරන්න ඕන පුතේ 32. තේරෙනවද? හරි. 25 ඒවා 30ක් කීයද කියලා බලන්න. 25 ඒවා 30ක් කීයද? 10ක් 250යි.
එතකොට 750ක් වෙනවනේ. 750යි. 25 ඒවා දෙකක් කීයද? 50යි. එතකොට 750යි 50යි 800යි. පුතේ ඇත්තටම මේ කියන නිවසේ වාර්ෂික වටිනාකම රුපියල් 80000යි. තේරුණාද? මම මේ එකවර ගත්තේ ගුණ කරලා උත්තරේ. ඔයාලා පුතේ මේ සුළු කරන්න ඕන නම් සුළු කරලා උත්තරේ ගන්න ප්‍රශ්නයක් නෑ. right. ඔන්න පුතේ එහෙනම් අපි මුදල් වලින් එන බදු ප්‍රශ්නයක් ඉවර කරා. පැහැදිලිද? right. එහෙනම් ඒකත් හරි. තුන්වෙනි ප්‍රශ්නෙට අපි තිත තිබ්බා. හරි. right. හරි. හරි. දැන් පුතේ අපි යමු හතරවෙනි ප්‍රශ්නෙට. නියම ප්‍රශ්නයක් නේද? පුතේ හතරවෙනි ප්‍රශ්නය ඔයාලට අනිවාර්යයෙන්ම එක්සෑම් එකේදී දකින්න ලැබෙන ප්‍රශ්නයක්. වටපස්තාර ප්‍රශ්නය. අනිවාර්යෙන් ඉගෙන ගන්න එක. හරි. මට චූටි වෙලාවක් දෙන්න. මම පොඩ්ඩක් එක ඇඳ ගන්නම් ඈ. නැත්තම් උත්තර දෙන්න බෑනේ පුතේ ප්‍රශ්නෙට. හරි. උත්තර දෙන්න බැරි නිසා මම පොඩ්ඩක් ඇඳ ගන්නවා. කෝණය අංශක 30යි. AB CD. හරි. හිස්තන් දෙකක් තියලා තියෙනවා. මම එකක් පොඩ්ඩක් නෝට් කරගන්නම්. right. අපි දැන් පුතේ ගන්නට හරි. එන්න මෙහෙම කියනවා. එක්තරා උසස් අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් තම ඉගෙනුම් කටයුතු සඳහා ABCD නම් අන්තර්ජාල සම්බන්ධතා සමාද මාධ්‍ය ජාලා භාවිතා කිරීම පිළිබඳව සමීක්ෂණයකින් ලබාගත් තොරතුරු පහත වටපස්තාරේ දැක්වෙනවා. කියන පුතේ උසස් පෙළ හදාරන උසස් අධ්‍යාපන ආයතනයක සිසුන් පිරිසක් ඉගෙනුම් කටයුතු සඳහා ABCD කියන සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන ආකාරයේ තොරතුරු ටිකක් ලොකුතේ මේ දීලා තියෙන්නේ. හිතන්නකෝ දැන් ඔන්න අපි WhatsApp භාවිතා කරනවා. හරි. ඊට පස්සේ YouTube භාවිතා කරනවා. ඊට පස්සේ පුතේ අපි Telegram භාවිතා කරනවා. ඒ ඔක්කොම කරන්නේ අපි අධ්‍යාපනයේ සඳහා මේ වැඩ කටයුතු සඳහා. අන්න ඒ විදිහ සමීක්ෂණයකින් බලනවා. WhatsApp භාවිතා කරන කොච්චරක් ඉන්නවද? ඊට පස්සේ Telegram භාවිතා කරන කොච්චරක් ඉන්නවද? ආදි වශයෙන් බලනවා. හරි. right අපි බලමු. දැන් මොන කියනවා මෙන්න මෙහෙම. ඒ සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන සිසුන් මෙන් 5 ගුණයක් D සමාජ මාධ්‍ය ජාලාවද 3 ගුණයක් C සමාජ මාධ්‍ය ජාලාවද භාවිතා වෙනවා. මොකද පුතේ කියන්නේ? ඒ සමාජ මාධ්‍ය ජාලාව භාවිතා කරන සිසුන් මෙන් 5 ගුණයක්. පුතේ මෙන්න මේ ඒවල ඉන්නව නේද සිසුන් ප්‍රමාණය. හරි. මෙන්න මේ සිසුන් ගාන වගේ පුතේ 5 ගුණයක් D කියන මාධ්‍ය ජාලාව භාවිතා කරනවා. මාධ්‍ය ජාලාව භාවිතා කරනවා. හරි. ඊට පස්සේ කියනවා මට D මාධ්‍ය ජාලාවද 3 ගුණයක් C මාධ්‍ය ජාලාවද. මේ වගේ 3 ගුණයක් භාවිතා කරනවලු පුතේ C කියන මාධ්‍ය ජාලාව. හරි. එතකොට මේකේ 10 දෙනෙක් හිටියා කියන්නකො පුතේ. මේකේ 10 දෙනෙක් හිටියනම් ඔටෝම මේකේ 50ක් බවට පත් වෙනවා. 5 ගුණයක් නේ. සිසුන් ගන්න 5 ගුණයක් වෙනවා. මේකේ 10ක් තිබ්බනම් පුතේ ඔටෝම
C වලට කෙලින්ම 30ක් බවට පත් වෙනවා. ඒ වගේම පුතේ කෝණය අංශක 30යි නම් ඒ වගේ 3 ගුණයක් පටස් ගාලා මෙයා වෙනවා. ඒ කියන්නේ පුතේ 105 ගුණයක් 150ක් වෙනවා. මෙයා 3 ගුණයක් නම් 30 නම් පුතේ මෙයා 3 ගුණයක් කියන්නේ අනිවාර්යයෙන්ම 30ක් 3 ගුණයක් වෙනවා. ඒ කියන්නේ 90ක් වෙනවා. එහෙනම් බලාගන්න පුතේ තව පාරක් මේකේ ඉන්න පිරිස වගේ 5 ගුණයක් නම් මේකේ මෙයා 10ක් වෙනකොට මෙයා 50යි. ආය කතාවක් නැහැ. මෙයා 10 වෙනකොට ඒ වගේ 3 ගුණයක් නම් පුතේ මෙයා අනිවාර්යයෙන්ම 30ක් වෙනවා. ඒ වගේම මෙයාගේ අංශක 30 නම් පුතේ මේක 5 ගුණයක් වෙන්න ඕන කෝණයක්. අංශක 150ක් වෙනවා. මේක 30 නම් ආයේ කිසි කතාවක් නැහැ. මේක අංශක 90ක් වෙනවා එච්චරයි. හරි අහම් බලමු මොකද කියන්නේ කියලා. right අංක 1 C හා D සමාජ මාධ්‍ය ජාලාවලට අදාළ කේන්ද්‍රික ඛණ්ඩවල අගේ වටපස්ථාරය දක්වන්න. දෙන්නලු පුතේ කෝණවල අගේ දෙන්න. හරි මෙතන පුතේ 30 වගේ 3 ගුණයක් නේ. හරි 30 වගේ 3 ගුණයක් 90යි අංශක. හරි මේක පුතේ 30 වගේ 5 ගුණයක් නේ. 30 ගුණ කිරීම 5යි අංශක 150යි. හරි ඔන්න කෝණ දෙකක් දුන්නා. දැන් ඉතින් ප්‍රශ්නයක් නැහැ. හරි දැන් කියනවා පුතේ දෙවෙනි ප්‍රශ්නෙට දෙකට B සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන සිසුන් ගන්න 150ක් නම් B පුතේ මෙන්න මේ මාධ්‍ය ජාලාව භාවිතා කරන අය ගාන හරිද භාවිතා කරන අය ගාන 180ක්. හරි පුතේ අපි චුට්ටක් මෙයා කෝණේ හොයාගමු ඈ. හරි 180ක් නම් සමීක්ෂණයට වාචනය වූ මුළු සිසුන් ගාන අහනවා. මුළු සිසුන් ගාන අහනවා. ඊට කලින් මෙන්න මෙයාගේ කෝණේ චුට්ටක් හොයාගන්න ඈ. ඔය දෙවෙනි ප්‍රශ්නේ. මම පුතේ හොයාගන්නම්කෝ B ගේ කෝණය. B හි කෝණය සමානයි. කොහොමද හොයන්නේ? මුළු කෝණ ගාන 360යි නේද පුතේ? 360න් අපි අඩු කරමු. මෙයා ඉන්න ඕන නැත්නම් මේ ගාන හදන්න බෑ. මෙයා ඉන්නේ බෑ. 360න් අඩු කරමු පුතේ මම එකවර ගන්නම්. 90යි 30යි කියන්නේ පුතේ 110යි 120යි 150යි කියන්නේ පුතේ 270යි. නැවත බලන්න 90යි 30යි කියන්නේ 120යි 270යි කියන්නේ පුතේ 90යි. එහෙනම් ඇත්තටම මේ කෝණය 90යි. දැන් පුතේ මේකෙන් අහන ඕන ප්‍රශ්නයකට මම ලෑස්තියි. මට කෝණයක් තියෙනවා වටිනාකමක් තියෙනවානේ. පුතේ ඕකනේ අපේ ගේම් එක. වටපස්ථාරයක ඕන ප්‍රශ්නයකට උත්තරය දෙන්න එයාගේ කෝණයයි එයාගේ වටිනාකමයි ඉන්න ඕන. ඒ දෙන්න ඉන්නවනම් පුතේ මේක අහන ඕන ප්‍රශ්නයකට අපි ලෑස්ති ඉච්චා. පැහැදිලිද? right. දෙන්න ඉන්නවා අපි දෙමු. right. මොකක්ද අහන්නේ? මුළු පිරිසනේ. හරි. මුළු සිසුන් ගන්න සමානයි. පුතේ අහන්නේ සිසුන් ගානක්නේ. එහෙනම් මේ කෝණයක් අහනවා නම් පුතේ මෙයා උඩ ඉන්න ඕන. සිසුන් ගානක් අහනවා නම් මෙයා උඩ ඉන්නේ. හරි. right. එහෙනම් අංශක 90කින් 180 දෙනෙක් නිරූපණය කරනවා. මෙයා උඩ ඉන්න බෑ. අංශක 90කින් 180ක් නම් පුතේ මුළු සිසුන් ගාන කියන්නේ මේ රවුම ඇතුලේ ඉන්න ඔක්කොමනේ. රවුම ඇතුලේ ඉන්න ඔක්කොම ගන්න අපි 360න් ගුණ කරන්න ඕන. තේරුණාද? 90කින් 180ක් නම් පුතේ 360කින් කීයක්ද? බිඳුවට බිඳුවයි 9ට 1යි 18ට 2යි දෙවරක් 360 720යි. පුතේ මුළු සිසුන් ගාන 720යි. ඕකට මෙතනින් දා ගන්නවා. මුළු සිසුන් ගාන 720යි. 720. හරි? right. ඊට පස්සේ පුතේ අහනවා මෙහෙම කතාවක් ඊළඟ ප්‍රශ්නෙට. D සමාජ මාධ්‍ය ජාලාව භාවිතා කරන සිසුන් ගාන හොයන්න. D සමාජ මාධ්‍ය ජාලාව භාවිතා කරන කොඩි
මෙන්න මේකේ ඉන්න සිසුන් ගාන හොයලා දෙන්න කියනවා උදේ මට. මේකේ ඉන්න සිසුන් ගාන හොයලා දෙන්න. හරි හොයමු. අහන්නේ පුතේ මේකේ ඉන්න සිසුන් ගාන නේද? එහෙනම් අපි මේ දෙන්නගෙන් උඩ ඉන්න ඕන සිසුන් ගානේ. right. තුන්වෙනි ප්‍රශ්නේ. හරි. අංශක 90කින් 180ක් නම් සිසුන් ගාන උඩ ඉන්න බෑ. අංශක 90කින් 180ක් නම් මේකේ ඉන්න සිසුන් ගාන කියන්නේ 150කින් කීයද කියලා බලමු. 150. 90ට 1යි 180ට 2යි දෙවරක් 150 300යි. පුතේ ඕකේ ඉන්නවා සිසුන් 300ක්. සිසුන් 300ක්. පැහැදිලිද? right. අපි බලමු පුතේ හතරවෙනි ප්‍රශ්නය. B සමාජ මාධ්‍ය ජාලාව භාවිතා කරන සිසුන්ගෙන් 60ක් ඉන් ඉවත්ව D සමාජ මාධ්‍ය ජාලාව භාවිතා කිරීමට අදහස් කරයි. B වලින් යනවලු පුතේ D වලට 60ක්. කොපි B වලින් මෙන්න මෙයාගෙන් පුතේ B වලින් මෙන්න මෙයාගෙන් හරි මෙයාගෙන් 60ක් යනවලු D වලට. මෙයාගෙන් 60ක් යනවලු D වලට. මෙයාගෙන් 60ක් යනවලු D වලට. B වලින් හරි. පුතේ 180න් 60ක් ගියපු ගමන් මේකට 60ක් ගියපු ගමන් මේකට 300 නේ හිටි 300ට තව එකතු වෙනවා 60ක්. එතකොට පුතේ මෙතන 360ක් වෙනවා. බලන්න 360ක් වෙනවා. මොකද අරකින් 60ක් ගියානේ. එතන අඩු වෙනවා 120යි දැන් එතන ඉන්නේ. නමුත් එතනින් 60ක් මෙතනට යනවා. කොහෙටවත් මේ තැන් පොඩ්ඩක් මාරු වෙනවා ඈ. right. 60ක් ඔතනට යනවා. අද 60ක් ඉවත්ව D සමාජ මාධ්‍ය අදහස් කර ඇතනම් එවිට D මාධ්‍ය නිරූපණය කරන කේන්ද්‍රික ඛණ්ඩේ කෝණය අහනවා. මෙන්න මෙයාගේ පුතේ D වල කෝණය දැන් අහනවා. හරි. පුතේ ඔය ප්‍රශ්නෙට උත්තරය දෙනකොට හරි පුතේ මෙතන වෙනස් වෙන්නේ නැති කෙනෙක් ඉන්නවා. කවුද? මෙයා. මේක ඇතුලේ පුතේ තවත් වෙනස් වෙන්න ටිකක් ඉන්නවා. මම කියන්නේ අරගෙන නෙවෙයි. හරි. එයාලා වෙනස් වෙන්නේ. මෙතන ඉඳලා පුතේ මේ පැත්තට මාරු වෙනවනේ. ඒතර මේකේ ඉන්න පිරිස වැඩි වෙනවා. එයාගේ කෝණය ලොකු වෙනවා. මෙයාගේ කෝණය චූටි වෙනවා. අපි දැන් හොයන්න යන්නේ මෙයාගේ කෝණය. පුතේ මේක ඇතුලේ ඉන්නවා 720ක්. හරි. 720ක් ඉන්නවා. මේක ඇතුලේ 720ක් ඉන්නවා පුතේ 720 නිරූපණය කරන්නේ 360කින්. ඒක වෙනස් වෙන්නේ නැහැ කවදාවත්. හරි. මොකද මේ වෘත්තය ඇතුලේ මේ 720ම ඉන්නවා. ඒ 720 නිරූපණය කරන්නේ අංශක 360කින්. හරි. එතකොට මට ලියන්න පුළුවන් මේ විදිහට මෙතන නොවෙනස්ම වෙන කෙනා. මෙයා වෙනස් වෙන්නේ නැහැ. මෙයා වෙනස් වෙන්නේ නැහැ මම පිළිගන්නවා. අර සම්පූර්ණයෙන් කියන්නේ පුතේ ඒක හොඳට ඔළුවේ තියාගන්න. මෙතන නොවෙනස් වෙන කෙනා 720ක් නිරූපණය කරනවා 360කින්. 720ක් නිරූපණය කරනවා 360කින්. එයා වෙනස් වෙන්නේ නැහැ. ඔය රවුම ඇතුලේ ඉන්න 720ම 360 නිරූපණය වෙලා තියෙනවා. 360 උඩින්. හරි? right. 720කින් 360ක් නිරූපණය වෙනවා නම් පුතේ දැන් මෙතන වැඩි වුණානේ 60ක් 360. බලමු පුතේ ඒකට කීයක් ඉන්නවද? 360ට කොච්චර කෝණයක් තියනවද කියලා බලන්න. පුතේ මෙතන 360ට 1යි 720ට 2යි 2ට 1යි 360ට 2 180. පුතේ අංශක 180ක් නිර්මාණය වෙනවා. ඒ කියන්නේ හරියටම අර්ධ වෘත්තය. අර්ධ වෘත්තය 150 අංශක 30ක් වැඩි වෙනවා. පැහැදිලිද? ඒතර පුතේ මේ කට්ටිය කියයි විභාගෙට මෙහෙට මාරු කරනවා මේ ඔයාලා කලබල වෙන්න එපා. ඔයා බලන්නකො මෙතන වෙනස් වෙන්නේ නැතුව ඉන්නේ කවුද කියලා. රවුම ඇතුලේ හිටපු 720 ඒ විදියටම ඉන්නවනේ එහෙට මෙහෙට ගියාට. එහෙට මෙහෙට ගියාට එතන ඉන්නවා.
එහෙනම් 720 නිරූපණය කරනවා 360කින් නේ. එහෙනම් ඉතින් මෙතන ගාන කීයකින්ද ඉච්චරයි. කලබල වෙන්න එපා. ප්‍රශ්න වල දැන් කොයි. ඊළඟ කාරණේ පුතේ. දැන් ඩී මාධ්‍ය ජාලය භාවිතා කරන සිසුන් ගණන මුළු සිසුන් ගණනින් භාගයක් ලෙස දක්වන්න. දැන් ඩී මාධ්‍ය ජාලය භාවිතා කරන සිසුන් ගාන මුළු සිසුන් ගානෙන් කවර භාගයක්ද කියලා. මුළු සිසුන් ගාන ඇවිල්ලා පුතේ 720යි. මුළු සිසුන් ගාන 720යි. ඒකෙන් භාගයක් විදිහට අහනවා පුතේ ඩී මාධ්‍ය ජාලය භාවිතා කරනවා දැන් 360ක්. එතකොට 361යි 720ට 2යි හරියටම පුතේ භාගයක් ඩී මාධ්‍ය ජාලය භාවිතා කරන මුළු ප්‍රමාණයෙන් භාගයක්. අපි කොහොමද මෙතනින් දන්නා ඒක? තේරෙනවද? ඒ කියන්නේ පුතේ අර්ධ වෘත්තයක් වුණානේ අංශක 180ක් කියන. ඒතර අනිවාර්යයෙන්ම ඉතින් වෘත්තයකින් භාගයක් තමයි. පැහැදිලිනේ? රයිට්. මේ ප්‍රශ්නේ ලස්සන උත්තරේ ගත්ත පුතේ. ඔන්න මේ ප්‍රශ්නේ හරියටම හරියා. ලස්සනට හොඳට ඔළුවට දාගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. මේ ප්‍රශ්නේ. හරි? රයිට්. එතන බය වෙන්න එපා. බය වෙන්න එපා පුතේ කාරණේ ඉන්ටර්මීඩියට් ගියා කියලා. කොහොම පරිස්සමට ලස්සනට කරගන්න. රයිට්. ඊළඟ ප්‍රශ්නේ. පස්වෙනි ප්‍රශ්නේ. ඔන්න ලකුණු 50 ඉවරයි. එතකොට රයිට්. දැන් අපි බලමු පුතේ ඊළඟ ප්‍රශ්නේ. 5. අපිට එනවනේ සම්භාවිතාවෙන් ප්‍රශ්නයක්. ඔන්න ওই ප්‍රශ්නේ තමයි පුතේ ඔය ඇවිල්ලා තියෙන්නේ. හරි? රයිට්. ලක්ෂ පස්තාරයකුත් දීලා තියෙනවා. මම චුට්ටක් එක ඇඳ ගන්නනේ. මට ලීසි එතකොට. පුතේ මම මේ පැත්තේ දැනගෙන ඉන්නම් මේ පුක්සරහණක් ගැන කතාවකුත් තියෙනවානේ. පොඩක් අඳින්නම් ඒක. ඒතර මට උත්තර ටික දාගෙන යන්න විතරයි තියෙන්නේ. අතුලේ. හරි. පුතේ අපි යන් ගානට. අනිවාර්ය ප්‍රශ්නයක් පුතේ මේකත් අනිවාර්යෙන් එනවා. හොඳට කරගන්න එක්සෑම් එකට ආවම ඈ. රයිට්. පෙට්ටියක එකම ප්‍රමාණය හා හැඩයෙන් නිල් පාට පැන්සල් දෙකක්ද රතු පාට පැන්සල් දෙකක්ද කහ පාට පැන්සලක්ද ඇත. නිල් පාට දෙකයි පෙට්ටියක තියෙනවලු පුතේ. පෙට්ටියක තියෙනවලු. හරි. නිල් පාට පැන්සල් දෙකයි. රතු පාට පැන්සල් දෙකයි. කහ පාට පැන්සලක්. මම එක කළු පාටින් අඳිනවා ඈ කහ පාට එක. නිල් පාට වලට පුතේ යා B1 P2 කියලා දාලා තියෙනවා. රතු පාට පැන්සල් වලට දාලා තියෙනවා පුතේ R1 R2 කියලා. කහ පාට පැන්සල් වලට දාලා තියෙනවා Y කියලා. එකයි දෙන්නේ ප්‍රශ්නයක් නැහැ. හරි. ඔන්න භාජනයක තියෙනවා නිල් දෙකයි රතු දෙකයි කහ එකයි පැන්සල් ඈ. තිලංක එයින් අහඹු ලෙස පැන්සලක් ඉවතටගෙන වර්ණ සටහන් කර එය පෙට්ටියට දමා
නැවතත් අහඹු ලෙස පැන්සලක් ගෙන වර්ණය සටහන් කරනු ලැබේ. මෙම පරීක්ෂණයට අදාළ නියැදි අවකාශය කොටු දැල මත දකුණු කරන්න කියලා කියනවා. හරි. මොකද කරන්නේ? එයින් අහඹු ලෙස පැන්සලක් ඉවතට ගෙන වර්ණය සටහන් කර එය නැවත පෙට්ටියට දමනවා. හරි. දැන් පුතේ මෙච්චරයි කරන්නේ. මේ වාචනයේ තියෙනවා නිල් පෑන් දෙකයි රතු පෑන් දෙකයි කහ පෑනයි. දැන් කරන්නේ මෙච්චරයි පුතේ තියලා. මේකට අත දානවා අහඹු ලෙස බලන්නේවත් නැතුව පුතේ මෙහෙම අත දානවා. අත දාලා ගන්නවා පැන්සලක් එළියට. අරගෙන බලනවා පුතේ ඒකේ පාට මොනවද කියලා. රයිට් බැලුවා. හරි. ඒක ආපහු දානවලු. හරි දැම්මේ. දැන්. දාලා ආයෙත් පුතේ අත දාලා අහඹු ලෙස ගන්නවල පෑනක් ඉවතට. පැන්සලක් ඉවතට ගන්නවා. පැහැදිලිද? ඊට පස්සේ වර්ණය බලනවා. පුතේ අපි පරීක්ෂණ වශයෙන් සලකන්නේ අහඹු ලෙස ගැනීම විතරයි. මම මෙහෙම අත දාලා ගන්න ඕනේ එක වතාවක් එකක්. ආයෙ තව වතාවක් එකක් ගන්න ඕනේ. පුතේ පරීක්ෂණ දෙකයිනේ. පරීක්ෂණයකට මේ අක්ෂයක් තියෙනවා. එහෙනම් පුතේ පරීක්ෂණ දෙකට අක්ෂ දෙකයි. මේ අක්ෂය පළවෙනියට ගැනීම. හරි. මේ අක්ෂය පුතේ දෙවෙනියට ගැනීම. මගේ පළවෙනි අක්ෂය මම නම් කරලා තියෙන්නේ මම මෙහෙම අත දාලා පුතේ ගත්තොත් මට ලැබෙන්න පුළුවන් B1. ලැබෙන්න පුළුවන් B2 පැන්සල. R1, R2, Y ලැබෙන්න පුළුවන්. ලැබෙන සියලුම ප්‍රතිඵල ටික මෙතන තියෙනවා. හරි. දෙවනි පාර අත දාලා ගත්තත් B1 ලැබෙන්න පුළුවන්, B2 ලැබෙන්න පුළුවන්, R1, R2, Y ලැබෙන්න පුළුවන්. ලැබෙන සියලුම ප්‍රතිඵල ටික මගේ මෙතන තියෙනවා. හරි. right. දැන් පුතේ තමයි වැදගත් මේක. අපි එකක් දාලා බලමු ඒක වෙනවද කියලා. හරි. right. මොකද පුතේ මේකෙන් කියන්නේ? පළවෙනියට මම B1 පැන්සල ගත්තා. දෙවෙනියටත් මම B1 පැන්සල ගත්තා. බලමු වෙනවද කියලා මොනවා කරන්නේ. ඔන්න පුතේ මම අත දානවා. අහඹු ලෙස. ගත්තා කියන්නකෝ B1 පැන්සල. ඔන්න ගත්තා ඈ. දැන් B1 නැහැ. ඔන්න අතේ පුතේ B1 පැන්සල. දැන් වාචනේ තියනවද? වාචනේ නැහැ. අතේ තියෙන්නේ B1 පැන්සල. බැලුවා. නිල් පාට පැන්සල ලැබිලා. right. ආයෙක දානවා. ඔන්න දැන් ඈ. ආයෙ වාචනයේට පුතේ B1 පැන්සලක් වැටුණා. හරි. දැම්මම මෙහෙම අත දාලා ගත්තොත් පුතේ මට B1 ලැබෙන්න පුළුවන්ද? පුළුවන්. වාචනය තුල තියෙනවනේ. B1 ලැබෙන්න පුළුවන් මට. ඒ කියන්නේ පුතේ මේ සිද්ධිය වෙනවා. මේ සිද්ධිය වෙන්නේ දන්නවද? උතර අහගන්න. පළවෙනියට අරගෙන පුතේ ඒක බලලා ආපහු දානවලුනේ. දාලා දෙවනි පාර ගන්නකොට පුතේ පළවෙනියට වාචනය තිබුණ විදියටම දෙවනි පාරත් වාචනය තියෙනවා. හරි? ඒක නිසා මෙන්න මේ කියන සිද්ධිය වෙනවා. පුතේ ඕක වෙනවා කියන්නේ මේ ඔක්කොම වෙනවා ඈ. ඔක්කොම වෙනවා. ඔන්න පුතේ නියදි අවකාශය සිදුවෙන සියලුම සිද්ධි ටික ඔන්න මම නිරූපණය කරා. නිරූපණය කරා. සියලුම සිද්ධි ටික. හරි? right. තට තේරුම් ගන්න ඈ. right. ඔක්කොම සිද්ධි ටික උතර තියෙනවා. ලස්සන නැද ගන්න පොඩි දෙයක් වගේ දෙනවා. right. බලන්න. සියලුම සිද්ධි ටික. right. ඔන්න ලක්ෂ්‍ය පස්තාරේ හරි. තර්කානුකූලව හරිය. දැන් ප්‍රශ්නේ මේ විදිහට. පළමු අවස්ථාවේ නිල් පැහැති පැන්සලක් හා දෙවන අවස්ථාවේ කහපාට පැන්සලක් ලැබීමේ සිද්ධිය අදාළ කොටුව තුල කොටු දැල මත ඒ ලෙස ලකුණු කර PA සොයන්න. මොකද කියන්නේ? පළවෙනි පාර ගත්ත එක නිල් වෙන්න ඕන, දෙවෙනියට ගත්ත එක කහ වෙන්න ඕන. බලන්න. පළවෙනියට ගත්ත එක නිල්. හරි. දෙවෙනියට ගත්ත එකත් නිල් බෑ. පළවෙනියට ගත්ත එක නිල්, දෙවෙනියට ගත්ත එක කහ. හරි. පළවෙනියට ගත්ත එක නිල්, දෙවෙනියට ගත්ත එක කහ. හරි. ඔච්චරයි නේද තියෙන්නේ. මේක පුතේ පළවෙනියට ගත්ත එකනේ කහ ඒක ගන්න බෑ. පළවෙනියට ගත්ත එක නිල් වෙන්න ඕන, දෙවෙනියට ගත්ත එක කහ වෙන්න ඕන. මේ දෙකේ ඉන්නේ. පුතේ ඕක A කියලා කියන්නලු.
ඔකේ කියලා ඔකේ සම්භාවිතාව හොයන්න. පුතේ සම්භාවිතාව කියන්නේ PA නේ. ඒ සිද්ධියේ සම්භාවිතාව කියන්නේ PA. මොකද සම්භාවිතාවයට ඉංග්‍රීසි වලින් කියන්නේ පුතේ probability කියලා. හරි? එතකොට P නේ probability කියන්නේ. එතකොට PA කියන්නේ ඒ සිද්ධියේ සම්භාවිතාව. සම්භාවිතාව කියන්නේ කොහොමද මෙයාගේ? අපිට අදාළ සිද්ධි දෙකයි. ඔක බෙදන්න ඕන පුතේ නියති අවකාශයෙන්. සියලුම සිද්ධි වලින් බෙදන්න ඕන. සියලුම සිද්ධි යනවා පුතේ 25. එහෙනම් උත්තරේ 25න් 2යි. සොරි වෙන්නේ. හරි? හරි. දෙවෙනියට අහනවා අවස්ථා දෙකේදීම සමාන පාට ඇති පැන්සල් ලැබීමේ සම්භාවිතාව. අවස්ථා දෙකේදීම සමාන පාට ලැබෙන්න ඕන. බලන්න. නිල් හරි. නිල් හරි. නිල් රතු බෑ. හරි බෑ. නිල් හරි. 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 රතු හරි. රතු හරි. හරි. රතු කහ බෑ. රතු හරි. රතු හරි. right. කහ හරි. තේරුණා? right. පුතේ ඔක්කොම ඇවිල්ලා 4යි 8යි 9යි නේද? 9යි මුළු ගාන 25යි. 25න් 9යි. නේ? හරි. දැන් යමු පුතේ B කොටසට. B ප්‍රශ්නේ. මෙහෙම කියනවා. තිලංග ඉහත පෙට්ටියේ කහ පැන්සල් ඉවතටගෙන ඒ වෙනුවට නිල් පැන්සලක් දමයි. පුතේ කහ පැන්සල් ඉවතට ගන්නවලු කහ පැන්සල. මෙන්න අහගන්න ඈ. කහ පැන්සල ඉවතට ගන්නවලු. කහ පැන්සල ඉවතට අරගෙන දානවලු නිල් එක. කැමති නම් B3 කියලා දාන්න ඈ. නිල් පාට එකක් දාන්න. කහ පාට එක අයින් කරලා නිල් පාට එකක් දානවා. හරි? නිල් පාට පැන්සලක් තමයි. නැවත පෙර ලෙසම අහඹු ලෙස පැන්සලක් ඉවතටගෙන පාට පරීක්ෂා කර එය ආපසු පෙට්ටියට දමා නැවතත් පැන්සලක් අහඹු ලෙස ඉවතට ගැනීමේ පරීක්ෂණය සිදු කරනු ලැබේ. ඉවතටගත් පැන්සලෙහි පාට පිළිබඳව සම්භාවිතා දැක්වීම සඳහා අඳින ලද රුක් සටහනක කොටසක් දැක්වෙනවලු. ඒක සම්පූර්ණ කරන්න. right. පුතේ මේ විදියටම කහ පාට එක අයින් කරලා නිල් පාට නිල් පාට තුනක් තියෙනවා පුතේ. නිල් පාට තුනක් තියෙනවා. රතු පාට දෙකක් තියෙනවා. පැහැදිලිද? right. දැන් එයා කරන්නේ මෙච්චරයි. දැන් අර වැඩේම කරනවා නැවත. අර වැඩේම කරනවා. මේකට පුතේ අත දාලා හරි අහඹු ලෙස පෑනක් ඉවතට පැන්සලක් ඉවතට අරගෙන පැන්සලක් ඉවතට අරගෙන ඒක බලලා ආපහු මේකට දාලා ආයෙ ගන්න. උතර දෙකක් තියෙනවා ඈ පරීක්ෂණ දෙකක්. පුතේ රුක් සටහන් වල පරීක්ෂණ දෙකක් නේ අහඹු ලෙස ගැනීම එකයි ගැනීම එකයි දෙකයි. පරීක්ෂණ දෙකක් නම් පුතේ මේක තමයි පළමු ගැනීම. පළවන තීරේ හරි. තව අපි දාන්න ඕන මේකට දෙවන ගැනීම කියලා. දෙවන ගැනීම. හරි. දෙවනියට ගන්නකොටත් පුතේ අත දාලා ගන්නකොට එක්ක නිල් එක්ක රතු නේද හම්බ වෙන්නේ. අත දාලා ගන්නකොට දෙවනි පාර. එහෙනම් පුතේ මෙන්න මේ දෙවනි පාර අඳින අත්තෙත් කොටස් බෙදෙන්න ඕන පුතේ දෙකකට. දෙකකට බෙදෙන්න. නතර වුණ තැන් වලින් අතු පටන් ගන්නවා දෙවනි එකෙත් බෙදෙන්න දෙකකට. ඇයි දෙවනි පාර අත දාලා ගන්නකොට පුතේ ඒත් වෙන්නේ මේ කතාවම. තේරුණාද? මේ කතාවමයි වෙන්නේ. ඒක නිසා ඒකේ තත්ත්ව දෙකට රතු ලැබෙන්න පුළුවන්, නිල් ලැබෙන්න පුළුවන්, රතු ලැබෙන්න පුළුවන්, නිල් ලැබෙන්න. පැහැදිලිද? right. දැන් අපි සම්භාවිතා ටික දාගෙන යමු. පුතේ අත දාලා මේකින් එකක් ගත්තොත් ඔක්කොම පෑන් කීයක් තියෙනවද? 1යි 2යි 3යි 4යි 5ක් තියෙනවා. පහෙන් නිල් වෙන්න බලාගෙන ඉන්නෝ පුතේ පෑන් 3ක්. එහෙනම් 7න් හරිනේ සෝරි පහෙන්නේ 5න් 3යි. 5න් 3යි.
ඔක්කොම අත දාලා ගන්නකොට පුතේ පෑන් 5යි. පහෙන් නිල් වෙන්න බලාගෙන ඉන්නවා. සෝරි රතු වෙන්න 2යි. උඩ රතු කියලා මේකේ තියෙන්නේ. රතු උඩ ඔක්කොම පෑන් 5යි රතු වෙන්න 2යි. ඔක්කොම පෑන් 5යි නිල් වෙන්න 3යි. හරි. හරි. පුතේ මේ අත්තෙන් කියන්නේ රතු පෑනක් ගත්තා කියලා. දැන් මේක රතු පෑනක් ගත්තම නෑ කියලා හිතන්න රතු පෑන. ආයෙත් දානවලුනේ පුතේ මේකට. දානකොට පළවෙනියට ගන්නකොට වාජනයේ තිබ්බ විදියටම තමයි පුතේ දෙවනියට ගන්නකොටත් තියෙන්නේ. පැහැදිලිද? එතකොට දෙවනියට ගත්තත් පුතේ මේ සම්භාවිතාවම තමයි. 5න් 2යි රතු 5න් 3යි නිල්. 5න් 2යි රතු 5න් 3යි නිල්. ඇයි එහෙම වෙන්නේ පුතේ? පළවෙනියට ගත්ත එක බලලා ආපහු දානවනේ. උදාහරණයක් විදිහට ඔයාලගේ ගෙදර පවුල ගැන හිතන්නකෝ පුතේ. ගෙදර ෆැමිලි එක. අම්මා තාත්තා එතකොට ඔයා නංගි ඉන්නවා කියන්නකෝ. තාත්තා හදිස්සියේ මල ගෙදරක් යන්න යනවා. මල ගෙදරකට යනවා. එතකොට පුතේ ඔයාලගේ හිටියේ 4 දෙනාගෙන් තාත්තා ගියා. එතකොට දැන් ඉන්නේ 3 දෙනා. නමුත් ටික මොහොතකින් ආයෙ තාත්තා එනවා ගෙදර. එතකොට ආයෙත් අර 4 දෙනා තියෙනව නේද? ඒ වගේ වැඩක් පුතේ මෙතනින් ගන්නවා එක්කනේ. බල්ලා ආපහු දානවා. එහෙනම් ඉස්සල්ලා වගේම පුතේ ආයෙත් ෆැමිලි එක ආයෙත් ෆැමිලි එක සෙට් වෙනවා. එහෙනම් දෙවනි පාර අත් දානකොට පුතේ අර සම්භාවිතාවම තමයි. පැහැදිලිද? right. මේකෙන් කියන්නේ පළවෙනියටත් රතු දෙවනියටත් රතු. මේකෙන් කියන්නේ පළවෙනියට රතු දෙවනියට නිල්. මේකෙන් කියන්නේ පළවෙනියට නිල් දෙවනියට රතු. මේකෙන් කියන්නේ පළවෙනියට නිල් දෙවනියට නිල්. පැහැදිලිද? right. දැන් පුතේ අහනවා සම්භාවිතා රුක්සරණ හරි සම්පූර්ණ කරන්නලු. අවසාන ප්‍රශ්නය අවස්ථා දෙකේදී වෙනස් පාට ඇති පැන්සල් ලැබීමේ සම්භාව්‍ය. අවස්ථා දෙකේදී වෙනස් පාට ලැබෙනවා. බලමු. රතු පුතේ බෑ එකම පාට. රතු නිල් හරි වෙනස් පාට. නිල් රතු වෙනස් පාට. නිල් බෑ. වෙනස් පාට කියන්නේ පුතේ පළවෙනිය රතු ගත්තොත් දෙවෙනියට නිල් වෙන්න ඕන. පළවෙනියට නිල් ගත්තොත් දෙවෙනියට රතු වෙන්න ඕන. ඒ වගේ. හරි? පුතේ මේ අතු දෙකම මට තියෙනවනේ. අතු දෙකේ සම්භාවිතා ගන්න කොහොමද දන්නවද? උඩ අත්තේ ගන්න පුතේ 5න් 2 ගුණ කරන්න ඕන පුතේ 5න් 3. හරි? දන්න. මේ අත්ත ගන්න පුතේ 5න් 3 ගුණ කරන්න ඕන 5න් 2. මෙයා ගන්න මේ දෙන්න ගුණ කරා මෙයා ගන්න මේ දෙන්න ගුණ කරා. හරි. සුළු කරගමු පුතේ. දෙවරක් 3 6යි 5 වරක් 5 25යි දන්න. දෙව 3 වරක් 2 6යි 5 වරක් 5 25යි. හරය සමානයි පුතේ ලවයන් එකතු කරමු. 6යි 6යි 12යි 25න් 12යි උත්තරේ. අවසාන උත්තරය එනවා පුතේ 25න් 12. පැහැදිලිද? right. ඔන්න ඔහොමයි පුතේ අපි ඔය කියන කාරණේ ගොඩ දැම්මේ. හරි? right. හරි. එහෙනම් මෙච්චරයි පුතේ සාරාංශය. හොඳට පැහැදිලි වෙන කාරණේ මොකක්ද කියලා. හරි. උත්තර තේරුම් ගන්න. ඔන්න පුතේ ඔයාලට ලකුණු 50ක් අරන් දෙන්න. මම මෙච්චර ඉක්මනට කරේයි දන්නවද? ලොකු වෙලාවක් ගන්නේ නැතුව. පුතේ දැන් හෙට එක්සෑම් එකට දරුවෝ ලෑස්ති වෙනවා. හරි. කරන්ට් ප්‍රශ්නයක් වුණා. නැත්නම් අනිවාර්යෙන් පුතේ දරුවන්ට අද මම පේපර් ක්ලාස් එකක් දාන්නම් කියලා හිටියේ පැය 10 විතර නිකන්. පේපර් එකක් කරන්න ඔන්ලයින්. හරි. ඔන්ලයින්ම. නමුත් කරන්ට් ප්‍රශ්න ඇති වුණා. දැන් අපි දන්නේ නැහැ තව පොඩ්ඩකින් මේක කරන්ට් එක ආයේ කපයිද කියලා. මොකද අදිය දෙකකටනේ කපන්නේ. ඒ උදේ කපලා ආවේ හවස් වෙලා. දැන් ඊට පස්සේ දැන් කරන්ට් එක කරන්න දෙයක් නැහැ පුතේ. අපේ ගමන අපි යා එච්චරයි. හරි. ඔන්න මගේ පාර්ට් එක මම ටග් ගාලා කරලා දුන්නා. දැන් මම රචනා ප්‍රශ්න ටිකයි ෆස්ට් පේපර් ටිකයි ඉක්මනට දාන්නම් අප්ලෝඩ් කරන්න. ඔය ටික බලලා ඔය ටික හදා ගන්න අඩුපාඩු තියෙනවා හදාගෙන තහවුරු කරගන්න. හරි. එහෙනම් පුතේ දැනට සමු දෙනවා. right. අයබෝවන්.